කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් ඔබ හැමට පින්බර සුබ දවසක් පින්බර සුබ උදෑසනක් වේවා. අදත් විවේකී සෙනසුරාදා උදෑසන ඔබ වෙත රැගෙනනු ලබන්නේ බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගුවන්විදුලියත් රූපවාහිනියත් එකට ඒකාබද්ධව ඔබ වෙත සෑම සතියේ සඳුදා බදාදා සහ අදවන් සෙනසුරාදා දවස්වල ඔබ වෙත ගෙන එන කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන. ඉතින් අදත් අපගේ මෙම සදහම් වැඩසටහනට සාකච්ඡාවට ධම්සභා මණ්ඩපයේ වැඩමවා වැඩ සිටින කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු වත්මන් සභාපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව නමස්කාර පූර්වකව සාදු නාදනම්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි, භාගතුන් වහන්සේ මෙසේ වදාරණසේක. පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං වරං කියලා. ඉන් අදහස් වෙන්නේ සමස්ත පෘථුවියටම එක මේක අග්‍ර රජ කෙනෙක් වෙනවට වඩා මනුලොවින් නික්මිලා දෙවියන් අතර ගිහිල්ලා උපදිනවට වඩා මුළු ලෝකේම දිනනවාට වඩා සෝතාපන්න වීම උතුම් කියලයි. උන්වහන්සේ වරක දේශනා කරනවා එක්තරා පුරුෂයෙකුට උදෑසන කාලේ හෙල්ලපාර 100ක් අනිනවා. දහවල් කාලෙත් හෙල්ලපාර 100ක් අනිනවා. රාත්‍රී කාලෙත් හෙල්ලපාර 100ක් අනිනවා. එතකොට මේ පුද්ගලයා දවසකට දරුණු හෙල්ලපාරවල් 300කින් බැට කනවා. ඒ හේතුවෙන් ඒ හෙල්ලපාර 300 ගානේ බැට කාලා අවුරුදු 100ක් පුරාවට මේ විදිහට ඒ පුද්ගලයා ලක්ෂ සංඛ්‍යාත හෙල්ලපාරවල් ප්‍රමාණකින් බැට කද්දිත් අවසානයේ කියනවා නම් ඔබට සතර අපායෙන් අත් මිදෙන්න පුළුවන්. ඒකාන්ත කොට සුගතියේ උපදින්නට පුළුවන්. ඒකාන්ත කොට ජීවිත 7ක් ඇතුළත සංසාර දුකින් අත් මිදිලා අමා මහ නිවනට පත්වන්න පුළුවන් කියලා ඒ වගේ දරුණු දෙයකටත් කැමති වෙන්න කියනවා. ඒ තරම් භයානකයි මේ සංසාර ගමන. නමුත් භාගතුන් වහන්සේ වෙනි ක්‍රමයක් අපිට දේශනා කරන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරන්නේ ආර්ය මාර්ගය. ආර්ය මාර්ගයේ ගමන් කරද්දී උන්වහන්සේ පෙන්නනවා අපිට ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන සීක බල ධර්මයන්. තව පැත්තකින් උන්වහන්සේ පෙන්නනවා අපිට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම පිළිබඳව. උන්වහන්සේ මේ ශ්‍රද්ධාව කියන කාරණයට හැම නිතරම ප්‍රමුඛ ස්ථානයක් දෙනවා. ශ්‍රද්ධාව ධනයක් හැටියට උන්වහන්සේ භාවිතා කරනවා. ඒ වගේම ශ්‍රද්ධාව සම්පත්තියක් කියලා උන්වහන්සේ දේශනා කරනවා. ශ්‍රද්ධාව කියලා කියන උතුම් දෙයක්, අග්‍ර දෙයක්, අපසතු වත්කමක් කියලයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ශ්‍රද්ධාවටම මුල් තැන ලැබෙන හරි අපූර්ව සූත්‍ර දේශනාවක් අද අපි මේ උදෑසනයේදී ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ පිණිස අදත් අපි නායක ස්වාමීන් වහන්සේ පිළිගනිමු. අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකාය සගහත වර්ගයේ දේවතා සංයුක්තයට අයත් ආදිත්ත වර්ගයේ සඳහන් අනෝම සූත්‍රය. ඉතින් ඒ පිළිබඳව අපි වැඩිදුර විස්තර දැනගමු. නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර පතනවා. ස්වාමීන් වහන්සේ අවසරයි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්නතුනි, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අදත් අපි සාකච්ඡා කරන්නේ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවෙත් එක්තරා දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හමුවට බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ මහා පිරිපුන් කෙනෙක්. මහා ඥාන සම්භාරයන්ගෙන් පිරිපුන් කෙනෙක් නිසාම මේ ගාථාවේ සඳහන් වන ආකාරයටම මේ සූත්‍ර දේශනාව නම් කරලා තියෙනවා. අනෝම
සූත දේශනාව කියලා. එහෙම. එතකොට අනෝම කියලා කියන්නේ පිරිපුන් කියලා කියන එකයි. භාග්‍යවතුන් වහන්සේගෙන් මේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා මේ දේවතාවා මේ විදිහටයි ගාථා ප්‍රකාශ කරන්නේ. අනෝම නාමං නිපුනත්ත දස්සින් පඤ්ඤා දදං කාම මලේ අසත්තං තං පස්සත සබ්බ විදුං සුමේධං අරියේ පතේ කමමානං මහේසින්ති. දේවතාව ප්‍රකාශ කරන්නේ පිරිපුන් නම් ඇති සියුම් අරුත් දක්නාසුළු නුවණ දෙන කාම වස්තුන්හි නොඇලුණු සියල්ල දන්නා මනා නුවණැති ආර්ය මාර්ගයෙහි ගියා වූ ඒ මහා ඊර්ෂියෝ බලව. මේ දේවතාවා අනිත් දේවතාවන් සියලු දෙනාටම ආරාධනා කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ ගුණයන්ගෙන් සමන්විතයි. ඒ නිසාම භාග්‍යවතුන් වහන්සේ වන්දනාමාන කරගන්න භාග්‍යවතුන් වහන්සේගේ මේ ගුණ දැනගෙන දකින්න කියලා ඒ සියලුම දේවතාවන්ට කරන ආරාධනාවක් තමයි මේ ගාථාවේ සඳහන් වෙන්නේ ස්වාමීන් එහෙමයි. සමසේ වගේම භාගතුන් වහන්සේගේ ධර්මයේ තුල මම අර පූර්විකාත් සපයපු ආකාරයට ශ්‍රද්ධාව. එහෙම ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාවට මුල් තැනක් දෙන ස්වාමීන් වහන්සේ. එහෙම. උන්වහන්සේ කොටින්ම එක්තරා තැනක දේශනා කරන ශ්‍රද්ධා ජනේති පුරිසං කියලා. එහෙම. ශ්‍රද්ධාව ස්වාමීන් වහන්සේ කෙනෙක් තුල උපන්නට පස්සේ ඒ ශ්‍රද්ධාව තුලින්ම ඔහුට අනෙකුත් ගුණාංග දියුණු කරලා අමා මහ නිවනට පත්වන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙම. ශ්‍රද්ධාව කියන එක ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සද්ධා ධන. එහෙම. ධනය කියන්නේ වත්කමක් නේ ස්වාමීන් වහන්සේ. එහෙම. ඒ ශ්‍රද්ධාව කියන වත්කම තිබ්බොත් කවුරුත් අදලිද්දු දිලින්දෙක් වෙන්නේ නැහැ. එහෙම. ස්වාමීන් වහන්සේ අනෙක් සම්පත් සැප කොච්චර තිබ්බත් යම් කෙනෙක්ට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව ආර්ය මහා සංඝයා පිළිබඳව ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාව නැත්නම් ඒ කිනා දිලින්දෙක් කියලයි බුදු දේශනාව අපිට සාක්ෂි දරන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් එක පැත්තකින් ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ ශ්‍රද්ධාව ධනයක්. ඒ වගේම තවත් පැත්තකින් සෑම ගුණාංගයක්ම උපදවා ගැනීම සඳහා මේ ගුණය තිබිය යුතුයි. ශ්‍රද්ධාව කියලා කියන ගුණය තිබිය යුතුයි. ඒ නිසා තමයි ශ්‍රද්ධා බීජං කියලා බුදුරජාණන් දේශනා කළේ. එහෙමයි. ශ්‍රද්ධාව කියන්නේ බීජයක් වගේ. ඒ බීජය පිරිසුදු බීජයක් බවට පත් වෙන්න ඕනේ. ඒ වගේම මේ බීජය සෑම ගුණාංගයක්ගෙන්ම සමන්විත විය යුතුයි. එතකොට තමයි අපිට හොඳ පැලයක් ගසක් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි. නේ ස්වාමී. එහෙමයි. ඉතින් ඒ නිසා සමහර බීජ වර්ග තියෙනවා පසේ හටගත්තේ නැති වුණත් අපි ගත්තොත් එහෙම මේ ඒ බීජයේ තියෙන ගුණාංගය නිසාම බොහොම දුෂ්කර තැන්වල අපි ගත්තොත් එහෙම ගල් පර්වතවල සමහර වෙලාවට බොහොම පුංචි පෝෂක කොටසක් වුණත් උරාගෙන පුංචි පැලුම් කුහරයක. එහෙම සම්මත. පැලුම් කුහරයක වුණත් ඒ වගේ විශාල ගසක් නිර්මාණය වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා ශ්‍රද්ධාව තමයි ඊටාම වැදගත් වෙන්නේ. එහෙමයි. ඊට පස්සේ දැන් කිව්ව කාරණෙත් එක්ක දැන් ඇතම් කෙනෙක්ට ධර්මයේ හැසිරෙන්නට වටපිටාව නැති පරිසරවල පවා ස්වාමීන් වහන්සේ ඇතම් අය තමන්ගේ ශ්‍රද්ධාව රෝපණය කරගන්නවා, ශ්‍රද්ධාව රැක ගන්නවා. එහෙම. අපි ස්වාමීන් වහන්සේ විදේශ ගමන් වලට අපි මෙතරින් එතරට ගියාට පස්සේ දැක ගන්නට ලැබෙනවා විශේෂයෙන් මැද පෙරදිග. මගේ රටවල ස්වාමීන් වහන්සේ ඒ පිරිසට ඇත්තටම අධික කාර්යබහුල අධික වියදම් සහිත පුදුමාකාර මේ විහිසකාරී ජීවිතයක් තමයි ගෙවන්න තියෙන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ ඒ අය විවේකී දවස ලැබෙන්නේ යට සිකුරාදා දවස. සිකුරාදා දවසේ විවේකී ලැබුණාට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ අය කොහොම හරි කරලා එදාට අටසිල් සමාදන් වෙනවා. මාසෙට සිකුරාදාවල් 4ක් එනවා.
බොහෝ විට එතකොට ඒ අය කරන්නේ ඒ සිකුරාදා දවස භාවිතා කරනවා අෂ්ටාංග සිල් සමාදන් වීම පිණිස. ඉතින් අපේ පුණ්‍යායතන කීපයක් විදේශ රටවල් වල තිබෙනවා. ඒතර ස්වාමීන් වහන්සේ ඒ අය එදාට දන් දෙනවා, සිල් රකින්නවා, බණ අහනවා, භාවනා කරනවා, නොයෙකුත් සම්බුද්ධ වන්දනා, බෝධි පූජා වගේ පින්කම් කරනවා, ධර්ම සාකච්ඡා කරනවා. අර ධර්මයේ හැසිරෙන්නට බැරි, ධර්මයේ හැසිරෙන්නට හැකියාවක් නැති පරිසරවල පවා ඇතම් කෙනා තමන්ගේ ශ්‍රද්ධාව සිත රැක ගන්නවා. ඒක කොවිතර වටිනවද ස්වාමීන් වහන්සේ නේද? එහෙම සමහර හරියට අර අපි කලින් ගත්ත උපමාව වගේ විශේෂයෙන්ම අර ගල් පර්වතයක බොහොම පුංචි කොටසක්, පුංචි පෝෂ කොටසක් උරාගෙන හැදෙන මහා වෘක්ෂ ගසක් වගේ. එහෙම. නොග ගස්, බෝධි ඇසතු ගස් වගේ. එහෙමයි. ගස් නේ ස්වාමීන්. එහෙමයි. ඒ වගේම තමයි කාන්තාරවලත් සමහර ප්‍රදේශවල බොහොම ඒ පරිසරයේ තියෙනවා නම් ඒ විදිහට ගසක් නිර්මාණය වීම සඳහා ඉතින් ඒ වගේ ගස් නිර්මාණය වෙනවා. එහෙමයි නේ ස්වාමීන්. ස්වාමීන් වහන්සේ මෙහි සඳහන් කරනවානේ මේ අනෝමනාමං කියලා. එහෙම. භාගතුන් වහන්සේට තිබෙන විශ්වාස පරිපූර්ණ ජීවිතයක්. එහෙම. දැන් ඇතම් කෙනෙකුගේ ජීවිතවල රූපේ ලස්සනට තියෙනවා. එහෙම. හැබැයි හිතින් දුෂ්ටයි. එහෙම. ඇතම් කෙනෙකුට මුදල් තියෙනවා. හරි මසුරුයි. එහෙම. ඇතම් කෙනෙකුට පරිබාහිර ලෝකයේ තුල දැනුගත්කම් එමට තියෙනවා. එහෙම. හැබැයි ස්වාමීන් වහන්සේ මනුස්සකම් නැහැ. ඇතම් කෙනෙක් ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධයි. ඒ වගේම ජනප්‍රියයි කියලා සම්මතයි. නමුත් ඒ අය ඇතැම් විට තමන්ගේ මව්පියන්ට පවා සලකන අවස්ථා අඩුයි. ඇතැම් විට විවාහය අසාර්ථකයි. ඇතැම් විට එයා හඹාගෙන යන්නේ ධනය, කීර්තිය, ප්‍රශංසාව සහ පිරිවර විතරයි. ඒතර සංස භාගතුන් වහන්සේගේ ජීවිතේ පරිපූර්ණයි කියලා කියන්නේ උන්වහන්සේ කුලයෙන් ගත්තත් ශාස්ත්‍රීය. උන්වහන්සේගේ පියා ගත්තත් රජ කෙනෙක්. අම්මා ගත්තත් රාජකීය බිසවක්. එතකොට ඥාතීන් රාජකීය පිරිස, ඒ කියන්නේ මව් පාර්ශවයෙන් ගත්තත්, පී පාර්ශවයෙන් ගත්තත් ඒ සියලු ඥාතීන් රාජකීය පිරිස. ඒතර සංස උන්වහන්සේට මේ උත්පත්තියේ සිට දේශනාවේ සඳහන් කරනවා සත්මුතු පරම්පරාවක් දක්වා මෑණියන්ගේ පාර්ශවයෙන්ුත් පියාණන්ගේ පාර්ශවයෙන්ුත් ගැරහීමක් ලැබලා නැහැ කියනවා. සාමාන්‍ය සෝනසප් කියනවනේ ඕගොල්ලෝ හොඳට හිටියට අපි ඕගොල්ලන්ගේ අම්මා තාත්තා ගැන දන්නවා. ආචිල සීල මොනවද කරේ කියලා දන්නවයි කියලා බැනුම් අහන්න වෙනවා දොස් අහන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ පියාගේ පැත්තෙන් ගත්තත් මෑණියන්ගේ පැත්තෙන් ගත්තත් සත්මුතු පරම්පරාවක් දක්වා කාගෙන්වත් දොස් අහලා නැහැ. ඒ වගේ කුලයකයි උන්වහන්සේ උපන්නේ. ඒ වගේ කුලයක ඉපදිච්ච බුදුරජාණන් වහන්සේ නිවන හොයාගෙන යනකොට ස්වාමීන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ හැටියට උන්වහන්සේ නොදුරේ පෙනීමින් තිබ්බේ චක්‍රවර්ති රාජ්‍ය මුළු පෘථුවියටම එකම එක රජෙක් බවට පත්වන්නට උන්වහන්සේට හැකියාව තිබ්බා. ඒක උපතින්ම ලැබිච්ච පින. නමුත් උන්වහන්සේ ඊටත් වඩා ලෝක සත්වයන් සසරින් ඈතර කරවන්න නෙමි. තමන් වහන්සේගේ විමුක්තිය සාධනය කරගන්න නෙමි කියන අදහසින් සස අබිනික්මන් කරලා මහා වන වැදිලා බිහිසුණු දුෂ්කර ක්‍රියාවල යෙදුණා. උන්වහන්සේ සොයාගෙන ගියේ ඒ යමා නිවන උන්වහන්සේට හම්බ වුණා. හම්බෙලා උන්වහන්සේ ලෞකිකත්වයෙන් පරිපූර්ණත්වයට පත්වෙච්ච ජීවිතේ වගේම ලෝකෝත්තරත්වේනොත් ජීවිතේ පරිපූර්ණත්වයට පත් කරගත්තා. සාමාන්‍යයෙන් රහතන් වහන්සේ නමක් වෙලා නෙමෙයි, පසේ බුදුවරයෙක් වෙලා නෙමෙයි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙලා. මොකද තුන්තරා බෝධීන් අග්‍රම බෝධිය තමයි සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ. ඒතර සම්මා සම්බුද්ධත්වයේදී උන්වහන්සේ ලැබපු සම්මා සම්බුද්ධත්වය පරිපූර්ණයි. පරිපූර්ණයි කියලා කියන්නේ උන්වහන්සේ හැම අතින්ම සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් පරිපූර්ණයි. අනෝමනාමං කියලා ඒ නිසාත් හඳුන්වන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ අටුවාවේ සඳහන් වෙන මේ ආකාරයට අනෝමනාමං කියලා කියන්නේ සියලු ගුණාංගයන්ගෙන් සමන්වාගත වූ බැවින් අවිකල නම් වේ. එතකොට සාමාන්‍යයෙන් මේ විකල භාවයට පත්වෙච්ච ස්වභාවයක් නෙවෙයි තියෙන්නේ. නේද? එහෙමයි. අපි සාමාන්‍යයෙන් දෙයක් ගත්තොත් එහෙම අපි කියන්නේ මේ යම්කිසි ගෙඩියක් ගත්තොත් එහෙම ඵලයක් ගත්තොත් එහෙම මේ ඵලේ අඩු තැන් තිබුණොත් එහෙම අපි කියන එක මේ විකල් ස්වභාවයක් කියලා. එහෙමයි. නේ සම්මත. එතකොට ඒ පිරිපුන් ඵලයක් නම්
අපි කියනවා එතකොට සඳහන් කරලා තියෙන ස්වාමීන් වහන්සේ මේ අවේ කල්ල අවිකල ස්වභාවයක් තමයි තියෙන්නේ. එහෙමයි. හරියට ඵලයක පිරිපුන් ඵලයක් වගේ කියලා කියන්නේ. එහෙමයි. ඒ වගේම පිරිපුන් නම් ඇති යන අර්ථයි. එතකොට අනෝම කියලා කියන්නේ එතකොට පිරිපුන් කියලා කියන එකයි. ස්වාමීන් වහන්සේ මතක් කළා දීර්ඝ වශයෙන් විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේගේ ඒ පිරිපුන් බව කොහොමද විශේෂයෙන්ම මෞතුමියගෙන් අර දින 7ක් එක දිගටම මුහුදේ පිහිනාමින් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. මෞතුමිය බේරගත්තනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. විවරණ ලබා ගත්තනේ. එහෙමයි. එදා ඉඳලා භාග්‍යතුන් වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරනකොට ඒ පාරමී ධර්මයන් සම්පූර්ණ කරායි කියලා කියන්නේ මේ පිරිපුන් බව ඇති කරගත්ත කියලා කියන එක. එහෙමයි. නේද? සම්බුද්ධත්වයට පෙර සම්පූර්ණ කළ යුතු දේවල් වලට කියලා කියනවා මේ බුද්ධකාරක ධර්ම කියලා. එහෙමයි. ඒ බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කළ යුතුයි සම්බුද්ධත්වයේ පිණිස. ඒ නිසාම තමයි විශේෂයෙන්ම පාරමී ධර්මයන් දසපාරමී ධර්මයන් පාරමී වශයෙන්ුත් උපපාරමී වශයෙන්ුත් පරමත්ත පාරමී වශයෙන්ුත් සම්පූර්ණ කරන්නට යෙදුනේ. සමතින්සත් පාරමී ධර්මයන් සම්පූර්ණ කළේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් දාන පාරමිතාව ගත්තොත් එහෙම දාන පාරමී උපභෝග පරිභෝග සියලු වස්තුන් දන් දීම ගත්තහම බාහිර වස්තු සියල්ලක්ම දන් දුන්නා. ඒ වගේම ඒක උපපාරමී බවට පත් වෙනකොට ශාරීරික කොටස් නොඑක් ආත්ම භාවයන් වල දන් දෙනවා. එහෙමයි. නේ ස්වාමීනි. ඊළඟට පරමත්ත පාරමී කියලා කියනකොට දන් දීම සම්පූර්ණයෙන්ම මේ මුළු ජීවිතේම දන් දීලා තියෙනවා. එහෙමයි. ජීවිත අපේක්ෂාවක් නැතුව තමගේ ජීවිතය පුදලා ඒ විදිහට පාරමී ධර්මයන් සම්පූර්ණ කරලයි භාග්‍යතුන් වහන්සේ ඒ පිරිපුන් බව බුද්ධත්වයට පෙර සම්පූර්ණ කරගන්න එහෙමයි. තියෙනවා. ඒ කියන්නේ ජීවිතය දන් දුන්නා කියලා කියන්නේ අන් අයගේ යහපත පිණිස යහපත තමයි පිණිස. ජීවිතය දන් දුන්නේ. එහෙම සම්මත. මොකද සංස ලෝකේ විනාශ කරන්නත් ජීවිතේ දන් දෙන අවස්ථා තිබෙනවනේ. එහෙම සම්මත. අපි ඒකට ජීවිත දානය කියලා කියන්නේ මරාගෙන මැරෙන ත්‍රස්ත කියලා වචනෙන් හඳුන්වනවා. එහෙම සම්මත. නමුත් මෙතෙන්දි කලේ මේ තමන් වහන්සේගේ විමුක්තිය පිණිසත් ලෝක සත්වයන්ව සසරෙන් එතර කරවීම පිණිසත් තමන්ගේ ජීවිතේම දන් දීපු අවස්ථාව තමයි පරමත්ත පාරමී කියලා කියන්නේ. එහෙම සම්මත. ඊට මෙහිදී සදාහනක් කරන්නට ඕනේ දැන් භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස කපිලවස්තුවෙන් අබිනික්මන් කරලා එහෙම. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළානේ ස්වාමීන් වහන්සේ. එහෙම. ඒ දුෂ්කර ක්‍රියා කරපු කාල පරිච්ඡේදයේ තුල ධර්මයේ සඳහන් වෙන්නේ කිසිම තැනක රාහුල පුතා මතක් වෙලා ගිහිල්ලා බල්ලාවා කියලා. එහෙම. යශෝදරා දැන් මොනවා කරනවද දන්නේ. එහෙම. ගිහිල්ලා එක දවසක් හරි බලලා එහෙම. දුකසප විමසලා එන්න ඕනේ. එහෙම. තාත්තා මං ගැන මොනවා හිතුවද දන්නේ නැහැ. සුද්ධෝදන රජුරු එහෙම. ප්‍රජාපති ගෞතමිය සුළු මෑණියන් මන් නැති ශෝකයෙන් කොහොම කාලය ගත කළාද දන්නේ නැහැ කියලා අර සාමාන්‍ය කෙලෙස් සහිත කෙනෙක් ස්වාමීන් වහන්සේ ඇතැම් විට මේ විදේශගත වෙලා මාසෙන් දෙකකින් ආපහු එනවා ස්වාමීන් වහන්සේ දරුවෝ නැතුව ඉන්න බෑ, ඔයා නැතුව ඉන්න බෑ, අම්මා නැතුව ඉන්න බෑ කියලා. එහෙම සම්මත. ඇතැම් විට ස්වාමීන් වහන්සේ මේ විදේශගත වෙච්ච කෙනෙක් විතරක් නෙමෙයි පැවිදි වෙච්ච කෙනෙක් ස්වාමීන් වහන්සේ. පැවිදි වෙච්ච කෙනෙක් ඇතැම් විට දැන් මට මතකයි අපිත් සමගම පැවිදි වෙන්න හිටිය ස්වාමීන් වහන්සේ 18 දෙනෙක්. එහෙම. ඒ 18 දෙනා අතර ඇතැම් අය ගෙදර පැනලා ගියා ස්වාමීන් වහන්සේ මහාන වෙන්න කිට්ටුව ප්‍රේම සම්බන්ධය අමතක කරන්න බෑ කියලා. එහෙම සම්මත. යට ගියාට ස්වාමීන් වහන්සේ යලි මෝදු වෙලා එනවා මේ අකුසල් කියන ඒවා. එහෙම. ඒ වගේම ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේගේ ස්වභාවය තමයි උන්වහන්සේ මේ ආපස්සට හැරිලා එක සිටිවිල්ලකින්වත් එහෙම. කයෙන් නෙමෙයි එහෙම. ආපස්සට හැරුන්නේ එක සිටිවිල්ලකින්වත් මට බෑ මේක කරන්න. එහෙම. මම යනවා කපිල වස්තුවට කියලා එහෙම වීරිය බැහැර කළේ නැහැ. වීරිය අධික බුදු කෙනෙක් ස්වාමීන් වහන්සේ. එහෙම. අපේ භාගතුන් වහන්සේ වීරිය අධික බුදුරජාන් වහන්සේලා අතර කෙනෙක්. එහෙම. ඒතර වීරිය අධික බුදු කෙනෙකුට ස්වාමීන් වහන්සේ ගොඩක් කල දුෂ්කර ක්‍රියා කරන්න වෙනවා. එහෙම. ඇතැම් බුද්ධ ශාසනවල සම්මා සම්බුදුවරු දුෂ්කර ක්‍රියා කරලා තියෙන සතියයි. එහෙම. ඒ වගේ ධර්මයේ සඳහන් වෙන මාස 7යි. එහෙම. අපේ භාගතුන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළේ වීරිය අධික බුදු කෙනෙක් නිසා. උන්වහන්සේ ස්වාමීන් වහන්සේ ඇතැම් විටක මැරෙන්න ඔන්න මෙන්න. එහෙම. එහෙම වැටුණා ස්වාමීන් වහන්සේ. එහෙම. එහෙම වැටෙනකොට කැලේ දර කඩන්න ආපු ගැහැණුවයි පිරිමියයි කතා වුණා කියනවා. අහෝ ශ්‍රමණයා දැන් නම් අපවත් වුණා.
ඒතර ඇතැම්ම කිව්ව කියනවා නෑ නෑ ශ්‍රමණේ අපවත් වෙලා නෙමෙයි. ඔය රහත් වෙලා ඔය රහතන් වහන්සේගේ ස්වභාවය. ඇතැම් දෙවියන් පවා ස්වාමීන් වහන්සේ රැවටුණා කියනවා. දැන් ওই සිද්ධාර්ථ ශ්‍රමණයන් වහන්සේ රහත් වුණා. අවබෝධ වුණා. ඔක තමයි අවබෝධ කරපු කෙනෙකුගේ ස්වභාවය කියලා. නමුත් උන්වහන්සේ අවබෝධ නොවී තිබීදී කවදාවත් අවබෝධ වුණා කියලා එක ප්‍රකට කරන්න ගියේ නෑ. ජීවිතේ පරිපූර්ණයි කියන්නේ ඒකයි ස්වාමීන් වහන්සේ. සමහරවිට තවත් පැත්තකින් අපිට මේ විදිහ දෙයක් මතක් කරන්න හිතුවා. දැන් අපි කියනවානේ ස්වාමීන් වහන්සේ දැන් අබිනිෂ්ක්‍රමණය කිරීම කියලා කියනවානේ. මේ අත්හැරීම කියලා කියනවානේ. ඒ අත්හැරීම කියලා කියනකොට ගොඩක් වෙලාවට දැන් අත්හරින්න කලින් ඒ කියන්නේ කැමැත්තක් තියෙන කෙනෙක් මේ වස්තුන් වලට ඒ කියන්නේ අපි ආදරය කරන දේවල් වලට එහෙමයි. කැමැත්තක් තිබියදී ඒ විදිහට මේ දේවල් ධර්මයට නැඹුරු වෙනකොට එහෙම නැත්නම් ධර්මයේ හොයාගෙන යනකොට සත්‍ය හොයාගෙන යනකොට මේ දේවල් අපිට අත්හරින්න වෙනවා කියලා කියනකොට මේ දේවල් අත්හරින්න වෙනවායි කියලා කියනකොට යම්කිසි පසුබැසීමක් ඇති වෙනවනේ. එහෙමයි. ඒ කියන්නේ සත්‍ය හොයාගෙන යන්නත් මේ ධර්ම මාර්ගයේ වඩන්නත් ඒ විදිහට මැලිකමක් දක්වනවානේ. ඉතින් ඒකට පිළියමක් විදිහට මං හිතුවා මෙහෙම විදිහට කල්පනා කළ යුතුයි කියලා. විශේෂයෙන් දැන් අපේ භාග්‍යවතුන් වහන්සේම ගත්තාම සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ හැටියට දැන් පූර්වාත් භාවයන් වල අපි දැන් වෙස්සන්තරාත් භාවයේදී අඹදරුවන් දන් දුන්නා. අඹදරුවන් පවා දන් දුන්නා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අර මංගල කියලා කියන බුදුරජාණන් වහන්සේ තමන්ගේ දරුවෝ දෙන්න අත්හරිනකොට ඒ වෙලාවෙම මේ යක්ෂයෙක් ඇවිල්ලා දැහැගත්තා කියලා කියනවා. ඒ යක්ෂයෙක් ඇවිල්ලා දැහැ ගන්නවා කියලා දන්නවා මංගල බුදුරජාණන්සේ. එහෙමයි. මේ එතකොට ඒ යක්ෂයෙක් ඇවිල්ලා දැහැ ගන්නවා කියලා දැනත් තමන්ගේ දරුවෝ දෙන්න දන් දුන්නයි කියලා කියනවා. එහෙමයි. එතකොට බුද්ධත්වයේ පිණිස සම්බුද්ධත්වයේ පිණිස කොයිතරම් හිත හදා ගැනීමක් ඒ බුද්ධත්වයට පෙර තිබිය යුතුද කියලා කියන කාරණේ තමයි මෙතෙන්දී පැහැදිලි වෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක. පැහැදිලිවම සමහරවිට. මේ අත්හැරීම කියලා කියන එක. සංකේත දැන් අපි දැන් සාමාන්‍යයෙන් කියනනේ දැන් රට රාජ්‍ය අඹදරුවෝ දන් දුන්නා කියලා. එහෙම තමයි. දැන් අපි රට රාජ්‍යෙම උන්නේ නැහැ සොන්නස. අපි හිතමුකෝ අපි ජීවත් වෙන පර්චස් 10 ඉඩමින් අපිට පර්චස් භාගයක්. එහෙම. පර්චස් භාගයක් තව පිරිසකට දෙන්න වෙනවා. එහෙම. ඇතැම් විට පාරක් ලොක් කරන්න වෙන්න පුළුවන්. එහෙම. ඇතැම් කෙනෙක් කියනවා නෑ මේකේ මුල් මායිම් තියෙන්නේ ඔයගලන්ගේ වත්ත ඇතුළට. එහෙම. මේ පර්චස් භාගය අපිටයි අයිති වෙන්න ඕන කියලා කියනවා. එහෙම. මේකත් සම්ස් ලොකු අවුලකට හේතු වෙනවනේ. එහෙම තමයි. ඇතැම් විට මේක අවුරුදු 30ක් 35ක් දක්වා යන ඉඩම් නඩුවකට හේතු වෙනවා. එහෙව්වකේ මේ රට රාජ්‍ය දන් දුන්නා කියන එක අපිට හිතින් හිතා ගන්න බෑ. මොකද පර්චස් 1ට 2ට 3ට මිනිස්සු ගහමරා ගන්න යුගයක ස්වාමීන් වහන්සේ. මේ අපිට මතකයි ඔය දැන් කොවිඩ් 19 උග්‍ර වෙච්ච කාලවකවානුව තුල මාර්තු අප්‍රේල් මාසෙක කොස්ගෙඩියක් සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් හටගත්තා. ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ලොකු අර මන්නකින් කොටනවා කොස්ගෙඩිය කඩා ගන්න කෙනාට. ඒතර මිනිස්සු එහෙමයි ස්වාමීන් වහන්සේ මේ භෞතික සම්පත් වලට ඇලිලා තියෙන්නේ. දැන් අපි කියන අමුදරුවෝ දන් දුන්න කියලා ස්වාමීන් වහන්සේ. දැන් දරුවෝ සම්බන්ධයෙන් ඇති සෙනෙහස මව්පියන්ගේ ඇටමිදුළු දක්වා කාවැදලා තිබෙනවා. එතකොට අඹුව ස්වාමියාටත් ස්වාමියා අඹුවටත් බලවත් පෙම් කරනවා බලවත්ව මනසින් බැඳිලා ඉන්නවා ස්වාමීන් වහන්සේ. එහෙම යුගයක ස්වාමීන් වහන්සේ එහෙම මානසිකත්වයෙන් යුක්ත මිනිස්සු ඉන්න ලෝකෙක භාගතුන් වහන්සේ මේ අඹුව දන් දුන්නා කියන එක දැන් අපි සාමාන්‍යයෙන් වචනයෙන් එහෙම කිව්වට උන්වහන්සේ දන් දුන්නේ විස්සන්තර ජීවිතේ විතරක් නෙමෙයි. දැන් සිද්ධාර්ථ කුමාර ජීවිතයේදී උන්වහන්සේ යශෝදරාවව කාටවත් දන් නොදුන්නත් උන්වහන්සේ ආපස්සට හිතිලා හැරිලවත් බැලුවේ නෑ සිටිවිල්ලකින්. අහෝ යශෝදරා මට කොච්චර පෙම් බැඳ තැනැත්තියක්ද. එතුමිය මන් නැති වියෝවෙන් කොහොම ජීවත් වෙනව ඇද්ද? මෙලහට ජීවිතෙන් සමු අරගෙනවත් ඇද්ද කියලා උන්වහන්සේට එහෙම හිතුන්නේ නෑ කෙලෙස් සහිතව. මේක ලේසියෙන් කෙනෙකුට කරන්න බෑ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ තමන්ගේ පෙම්වතාට පෙම්වතියට ස්වාමියාට බිරිඳට තව කෙනෙකුගෙන් වැරදිලා වැරදි ඇමතුමක් ඒ කියන්නේ එහෙම නැත්නම් අපි අද ක්‍රමයට කිව්වොත් මිස් කෝල් එකක් ආවත් වැරදි කෙටි පණිවිඩයක් ආවත් ස්වාමීන් වහන්සේ ඒ පෙම් සම්බන්ධතා ගිලිහෙන යුගයක ගහමරා ගන්න යුගයක අඩදමර හට ගන්න යුගයක ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මේක හිතින් මතහැරලා දුන්නා කියලා කියන්නේ මේක නම් මේ හුදෙක් වචනයක් විතරක්
නෙමෙයි මේක උන්වහන්සේ කරපු බලවත් ප්‍රතිපත්තියක් සහ මේක ලේසියෙන් කෙනෙකුට කරන්න බැරි දෙයක් නේ ස්වාමීන් වහන්සේ. එහෙම සමහර. දැන් අපි මතක් කළා දැන් අබිනිෂ්ක්‍රමණයේදී නැත්තම් බුදුරජාණන් වහන්සේ නමක් පළමුවෙන් බෝසත් අවදීයේදී අත්හැරීම කොයිතරම් දුරට සිද්ධ කළ යුතුද කියලා. එහෙමයි. අර මංගල බුදුරජාණන් වහන්සේගේ උපමාවෙන් අපිට ඒ කතා ප්‍රවෘත්තියෙන් අපිට සිහිපත් කර ගන්න පුළුවන්. එහෙමයි. ඒ වගේම තමයි දැන් අබිනිෂ්ක්‍රමණයේදී සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ තමන්ගේ ප්‍රිය භාර්යාවත් හරිනවා. ඊළඟට ප්‍රිය එදාම උපන් කුමරුවා එදාම උපන් කුල කුමරුවා රාහුල කුමාරයා ඒ විදිහට අත්හැරලා දාලා යනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් එහෙම මේ දැන් අපිට දැනගන්න පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට විශේෂයෙන්ම පෙර ධර්මයක් අහලා තිබුණට බුදුරජාණන් වහන්සේ නමකකින් ඒ ධර්මයේ ඒ වෙලාවෙ අහලා තිබුණේ නැහැ නේ. දැන් අපිට අපි දැනගෙන තියෙනවනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එහෙමයි. එහෙම ධර්මයේ දැනගෙනනේ අපි අත්හරින්නේ. එහෙමයි. නේද? එහෙමයි. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නමකින් අහලා නෙවෙයිනේ අත්හැරීම සිද්ධ කරන්නේ. පැහැදිලිව. නේද? එතකොට මේක සසර පුරුද්ද වගේම පාරමී ධර්මයන් සම්පූර්ණ කිරීමත් එක්ක පැමිණෙන එකක්. ඒ කියන්නේ උන්වහන්සේ අර පාරමී සිත සංසාරික පුරුදු කරපු නිසා වෙච්ච සිද්ධියක් තමයි ඒ උනේ. ඒ උනේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගේම තමයි දැන් මේ අත්හරිනවා කියලා කියන කාරණේදී කෙනෙක් පැවිදි භූමියටපත් වීම හරි. එහෙම නැත්නම් අඩුම ගානේ මේ පොහොය දවසේ සී සමාදන් වීම හරි. නේද? එහෙමයි. ගෙදර විශේෂයෙන්ම නිවස දාලා යන වෙයි. නිවසේ දාලා යන්න වෙන එක දවසකට හරි. එහෙමයි. නේද? දරුවෝ ටික පුංචි මුණුපුරු මිනිපිරියන් දාලා යන්න වෙන එක හරි. දරුවෝ දාලා යන්න වෙන එක හරි. සාම්භාරයෝ දාලා යන්න වෙන එක හරි. සමහරවිට ආහාර පාන ටිකක් එදාටම පොයි දවසේ තමයි හොඳට කාලා බීලා ඉන්න පුළුවන්. එහෙමයි. ඒ ටික හරි අත්හැරලා යන්න වෙනකොට යම්කිසි දුකක් හට ගන්නවානේ. ඒ කියන්නේ තණ්හා මුල් බැසගත්ත සිතක් පවතිනකොට ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් එතෙන්දී අපි කල්පනා කළ යුතුයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට යසෝදරා දේවිය හිටියා. යසෝදරා දේවිය අත්හැරලා ගියාට යසෝදරා දේවිය නැති වුණේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. නේද? යසෝදරා දේවිය ජීවත් වෙනවා. ජීවත් වෙනවා වගේම විශේෂයෙන්ම බුද්ධත්වයට පත් වුණාට පස්සේ දන්නවා යසෝදරා දේවියත් නැවත තමන් හොයාගෙන ඇවිල්ලා තමන් වහන්සේ හොයාගෙන ඇවිල්ලා ධර්ම අවබෝධය ලබනවා කියලා. ඒ වගේම දැන් අපි ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ අපි අර සොයලා බලන්නේ නැහැ කියලා කියන කාරණේට වඩා දැන් දිවසින් දකින්නනේ ස්වාමීන් වහන්සේ. දිවසින් දකිනවා අත්හැරපු දේවල් වලට මොකද වෙන්නේ කියලා. එහෙමයි. නේද? එහෙමයි. අම්මලාට මොකද වෙන්නේ, තාත්තලාට මොකද වෙන්නේ, ඥාතීන්ට මොකද වෙන්නේ, ඊළඟට අත්හැරපු මාලිගාවලට මොකද වෙන්නේ කියලා දිවසින් දකිනවා. එහෙම දකින්න පුළුවන්. ඉතින් ආන්නේ එතකොට අපි ගත්තොත් එහෙම මේ ඒ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට ඒ තමන්ගේ ප්‍රිය බිරිඳ බුද්ධත්වයට අවබෝධ කරගත්තත් භාර්යාවමයි. ඒ කියන්නේ දැන් අත්හැරලා තමයි තියෙන්නේ. නමුත් අපි පෙළේ ගත්තත් ඊළඟට යම් කිසි විදිහකින් යම් කිසි ගීතයක ගත්තත් යම් කිසි නිසදෙසක ගත්තත් යම් කිසි විදිහකින් රචනා වුණු කතා ප්‍රවෘත්තියක ගත්තත් ඒ වගේම සාහිත්‍යය ගත්තත් මේ හැම දෙයකම ගත්තත් අපි තවමත් කතා කරන්නේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ බිරිඳ යසෝදරා දේවිය කියලා. එහෙමයි. නේද? එතකොට මේ අත්හැරියට හිතින් තමයි මේ සියල්ලක්ම අත්හරින්නේ. නේද? කයින් දුරස් වෙනවා. කයින් ලං වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒතර හිතින් තමයි මේ සියල්ලක්ම අත්හරින්නේ. හිතේ තමයි මේ සියල්ලම අත්හැරීම සිද්ධ කරන්න ඕනේ. එහෙමයි. එහෙම පිරිපුන් ජීවිතයක් තමයි අනෝම කියලා බුදුරජාණන් වහන්සේට හඳුන්වන්නේ සමහරවිට. ඒ වගේම අපි ඊළඟ කාරණයට යමු. භාග්‍යවතුන් වහන්සේ ගැන මේ විදිහට සංස කොච්චර කතා කළත් කියන්නේ බුදු කෙනෙකුටම බුදු කෙනෙක් ගැන. එහෙම. කල්ප 100ක් පුරාවට කතා කළත් ස්වාමීන් වහන්සේ
ජීවිත කාලය පුරාවට. ජීවිත කාලේ පුරාවටම බුදු ගුණ ස්වාමීන් වහන්සේ අවසන් වෙන්නේ නැහැයි කියලායි දේශනාව අපිට සාක්ෂි දරන්නේ. එහෙම තමයි. ඉතින් ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයන් වන අපිට බුදුරජාණන් වහන්සේ ගැන කතා කරලා උන්වහන්සේගේ පරිපූර්ණත්වය ගැන කතා කරලා කවදා අවසන් කරන්නද? ස්වාමීන් වහන්සේ ඊළඟ කාරණේ තමයි භාගතුන් වහන්සේට ඊටා සියුම් අර්ථ වැටහෙනවා. ස්වාමීන් වහන්සේ දැන් අපි නිතරම කතා කරන දෙයක් තමයි අර රූප කලාප 31 පිළිබඳව. සුද්ධාෂ්ටක පිළිබඳව. ස්වාමීන් සාමාන්‍ය ලෝකයා ජීවත් වෙන මේ සුද්ධාෂ්ටකයක් තියෙනවා. රූප කලාප 31ක් තියෙනවා කියන ස්වභාවයෙන් නෙමෙයි. කොටිම මහා භූත හතර පිළිබඳවත් හිතන්නට මිනිස්සුන්ට එහෙම ලොකු ඥාන ශක්තියක් නැහැ. එතකොට අපිට මේ සැප දුක් උපේක්ෂා විදීම් හට ගන්නවා. මේ විදීම් වලට හේතුව ස්පර්ශයයි. සංඥාවක් හට ගන්නවා. සංඥාවක් හටගන්න ස්පර්ශයේ සංස්කාර හට ගන්නවා. සංස්කාර වලට හේතුව ස්පර්ශයයි. විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් එකක්. නාම රූප විඥාන එකට ඒකාබද්ධ වෙලා තියෙනවා. හරියට බටමිටි හේතුවක් වගේ කියලා භාගතුන් වහන්සේ අපිට දේශනා කළේ. නමුත් සාමාන්‍ය ලෝකයා ස්වාමීන් වහන්සේ මේ ඕලාරික කය පරිහරණය කරන්නේ මමත්වේ. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. එය මගේයි, එය මමයි, ඒ මගේ ආත්මය කියලා. භාගතුන් වහන්සේ අපි මමත්වයේ මැදලෙන ජීවිතයට අරුතක් ලබා දෙනවා. හිතන්න නේතං මම මේ ජීවිතය මගේ නෙවෙයි. නේසෝ හමස්මි මේ තුල මම කියලා කෙනෙක් නැහැ. නේසෝ මේ අත්තාති මේ මගේ ආත්මය නොවේ කියලා හිතන්න කියලා. උන්වහන්සේ අපි හිතන්නට පෙළඹෙව්වේ. සියුම් නුවණ මතු කෙලෙයි. භාගතුන් වහන්සේ විසින්නේ ස්වාමීන් වහන්සේ නේද? එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කාරණේ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ නිපුණත්ත දස්සෙන් කියලා. එහෙම. එතකොට මෙතෙන් සඳහන් වෙනවා භාග්‍යතුන් වහන්සේ ඊතා සියුම් වූ ස්කන්ධ ආදී දකි. නිපුණත්ත දසින් සියුම් අරුත් දන්නා. එතකොට ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ සියුම් අර්ථයන් භාග්‍යතුන් වහන්සේ දකිනවා. එහෙමයි. එතකොට නිපුණ බවට පත් වෙලා තියෙනවා මේ දර්ශනය පිළිබඳව. කියන්නේ දැකීම පිළිබඳව. ඒ දකින්නෙත් මොනවා පිළිබඳවද? ස්කන්ධ ධාතු ආයතන කියලා කියන මේ දේවල් ගැන. නේද? එතකොට අපි ගත්තොත් එහෙම අපි සම්මුති පරමාර්ථය කියලා දෙකක් කතා කරනවානේ ලෝකේ. එහෙමයි. ඒ සම්මුති වශයෙන් යම් කිසි මේ සත්ව පුද්ගල වශයෙන් අපි ගත්තු මිනිස්යෝද දෙවිවරුද බ්‍රහ්මයෝද ඒ සියලු ලෝක ගැනද අපි ගත්තොත් එහෙම ගස්වැල් ගැනද ගහකොළ ගැනද ඒ විදිහට ගංගා ඇලදොල ගැනද ඒ ජීවත් වෙන මේ සත්වයෝ ගැනද මේ හැම සත්වයෙක් සහ ඒ වගේම මේ සත්ව ලෝකයේ පිළිබඳව සම්පූර්ණයෙන්ම දැන ගැනීමක් එහෙම නැත්නම් දැක ගැනීමක් බුදුරජාණන් වහන්සේ සතුයි. එහෙමයි. එතකොට ඒ නිසා තමයි අපි මතක් කළේ විශේෂයෙන් මේ දවසක් අර මොගලන් මහරහතන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ අර ලෝකයේ අන්තය හොයන්න ගියේ. නේද? එහෙමයි. ලෝකයේ අන්තය හොයන්න යනකොට බුදුරජාණන් වහන්සේ නතර කළානේ. කියන්නේ අතරමං වෙච්ච වෙලාවේ නතර කළානේ. එහෙමයි. නැවත පැමිණෙන්නට කියලා. බුදුරජාණන් වහන්සේ බලාගෙන හිටියා කොහෙද මේ යන්නේ කියලා. කොහෙද මේ වඩින්නේ කියලා බලාගෙන හිටියා. ඉතින් ඒ වගේ මේ ලෝකයෙන් ලෝකයට ග්‍රහ වස්තුවෙන් වස්තුවට ග්‍රහ වස්තුවෙන් වස්තුවට ඊළඟට මේ සක්වලෙන් සක්වලට මේ ගමන් කිරීම කෙලවරක් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඉතින් ඒ කෙලවර පිළිබඳව ඒ නොපෙනෙන කෙලවර පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියානේ. පැහැදිලිව. නේද? ඒ බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටපු නිසා තමයි ලෝකය ගැන දැනගන්න නම් සම්පූර්ණයෙන්ම මේ කලෙබරස් වෙන කියපෝ. නේද? මේ ශාරීරික දිහා බලනවා කියලා කියන්නේ. ඉතින් හිස මත ඉඳලා පාදාන්තය දක්වා මේ ශාරීරිය තුල ජීවත් වෙන මේ නාම රූප දෙක අවබෝධ කරගත්තොත් මුළු ලෝකෙම අවබෝධ කරගත්ත වෙනවා. එතකොට විශේෂයෙන්ම මේ සසර ගමන නිමා කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් සසර කෙලවර කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ කලෙබරේ හෙවත් මේ ශාරීරිය පිළිබඳව. ඒ වගේ මේ හිත පිළිබඳව ශාරීරිය තුල ජීවත් වෙන මේ සිත පිළිබඳව සම්පූර්ණ දැන අවබෝධ කරගත්තොත් කියන එක තමයි එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නේද? එහෙමයි. දැන් මේ නිපුණත්ව දර්ශිකවලස මට ඉතිහාසගත කතාවක් මතක් වෙනවා. ලිච්ඡවි රාජධානියේ එක්තරා දවසක ලිච්ඡවි කුමාරවරු මේ ඉලක්කයට විදින්න පුහුණු වෙනවා.
එතකොට ආනන්ද හාමුදුරුවෝ ඇතුළු අනිත් ස්වාමීන් වහන්සේලා උදෑසන කාලේ පිණ්ඩපාතේ වැඩම කරනකොට අර ලිච්ඡවි කුමාරවරු ස්වාමීන් වහන්සේ දැන් දොඩම් ගෙඩියක් වගේ යමක් නූලකින් එල්ලලා එහෙම. ඈත තියලා ඉලක්කයට විදිනවා අර දොඩම් ගෙඩිය පසාරු කරගෙන යන්නේ. එහෙම. ඒතකොට දැන් භික්ෂුන් වහන්සේලාට මේක දැන් පුදුමයක්. එහෙම. අලුත මහාන වෙච්ච අය. එහෙම. ඉලක්කයට තියෙනව නේද? එහෙම. හරියට අර මැජික් බලනවා. මැජික් බලනවා වගේ. එහෙම. කොහොමද මේක කරන්නේ මෙච්චර ඈත ඉඳලා එහෙම. දොඩම් ගෙඩිය පසාරු කරගෙන යන්න විදිනව නේද කියලා දැන් කතාව ඇති වෙලා එහෙම. දැන් සවස් කාලේ ධම්සභා මණ්ඩපයේදී එහෙම. දැන් ඒ කාලේ තිබ්බ ස්වභාවයක් තමයි මේ හරි විවෘතයි ප්‍රකටයි গুপ্ত බව තිබිලා නැහැ. গুপ্ত බවක් නැහැ. එහෙම. හිතේ යමක් හංගගෙන ඉන්නේ විවෘත කරනවා. එහෙම. ඒතර භාගතුන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කළාට පස්සේ ආනන්දයන් වහන්සේ පවසනවා ස්වාමීනි ලිච්ඡවි කුමාරවරු හරි දක්ෂයෝ. ස්වාමීනි ඉලක්කයට විදිනවනේ දොඩම් ගෙඩිය පසාරු කරගෙන යන්නේ ඈත ඉඳලා. එහෙම. ඒතර භාගතුන් වහන්සේ මේ කතාවට තවත් කතාවක් එකතු කරනවා. ආනන්ද එතන දක්ෂ බවක් තියෙනවා. මොනවද ඔය කතා කරන්නේ? දොඩම් ගෙඩි බල බල ඉඳලා පින්නපාත ගිය කියලා එහෙම සැරදෑ වෙන්නේ. එහෙම සම්මත. හරි සජීවී ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයා සහ ශාස්ත්‍රුන් වහන්සේ අතර තියෙන මේ අන්තර් සම්බන්ධය. ඒකනේ වෙන්නට ඕනේ. එහෙම. ඒතර භාගතුන් වහන්සේ දේශනා කරන ආනන්ද. එන සියුම් බව ඔබම කියන්නකෝ මොකද්ද සියුම් කියලා? එහෙම. දැන් භික්ෂුන් වහන්සේලා දැස් දල්වාගෙන බලාගෙන ඉන්නවා මොකද්ද මේ භාගතුන් වහන්සේ කියන අමුතු කතාව. එහෙම. අපි අනික පුදුම හිතෙන කතා අහන්න ආසයිනේ. එහෙම. එතකොට භාගතුන් වහන්සේ පවසන ආනන්ද අස්වේකුගේ අස්ලෝමයක් අරගෙන ඒ අස්ලෝමේ හතට පලනවා. එහෙම. අස්ලෝමේ හතට පල්ලා ඒ හතට පලපු අස්ලෝමයක් අරගෙන ඉතින් හතෙන් එකක් එහෙම. හතට පලපු අස්ලෝමෙන් එකක් අරගෙන තවත් අර හතට පලපු අස්ලෝම කෑල්ලක් මොකක් හරි දෙයක අපි සටහන් කරනවා රඳවනවා. රඳවලා අර පලපු හතට පලපු අස්ලෝම කොටසෙන් තවත් අර යම් තැනක රඳවපු අස්ලෝම කොටසට පසාරු කරගෙන යන්න විදිනවා. එහෙම. ආනන්ද ලිච්ඡවි කුමාරවරුන්ගේ විදිල්ලද සිවුම් අස්ලෝමේ හතට පළලා තවත් හතර පළපු අස්ලෝමයක් පසාරු කරගෙන යන්නට විදින එකද සිවුම් කියලා ඇහුවා. එහෙම. ස්වාමීනි දොඩම් ගෙඩියකට පසාරු කරගෙන යන්න විදින එක සාමාන්‍යයි කිව්වා. එහෙම. ඒක සාමාන්‍ය විදිල්ලක් කිව්වා දක්ෂයි කියලා අපි හිතාගෙන හිටියට. එහෙම. නමුත් මේ හතර පළපු අස්ලෝමය සිඳගෙන යන්නට තවත් හතර පළපු අස්ලෝමයකින් විදින එක තමයි කොයිතාම සිවුම්. ආනන්ද ඊට වඩා සියුම් කිව්වා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාව ඇති කර ගැනීම. එහෙම. හිතා ගන්න වැසවන්නස්. එහෙම. නිපුණත්ව දැස්සි. එහෙම. ඒ තරම් උන්වහන්සේට සියුම් වැටහීමේ නුවණක් තියෙනවා. එහෙම. බුදු කෙනෙක්ම මේ ධර්ම විග්‍රහයට පැමිණුණාට ස්වාමීන් වහන්සේ එහෙම. සාමාන්‍ය කෙනෙකුට කිසිසේත්ම බුදු කෙනෙක් නැති කාලෙක අමා මහ නිවන් දකින්නට බැරි ඒකයි ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනයකින් තොරව එහෙම. බුද්ධ ශාසනයකින් තොරවත් නිවන් දකින්න පුළුවන් නම් මේ ධර්මයේ නිපුණත්ව දැස්සි කියලා අපිට ගන්නට බැරි වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. ඒතර ස්වාමීන් වහන්සේ අර අස්ලෝමයකින් කරපු හපංකම ඒ වගේ දක්ෂතාවයක් තියෙනවා කියලා කියන මේ සෝවාන් පුද්ගලයාට එතකොට නේ. එහෙමයි. නේද? සෝවාන් පුද්ගලයාට සමාන කිරීමක් තමයි උතුම්දි කරේ නේ සම්මත. පැහැදිලිවම. ඒතර සෝවාන් පුද්ගලයා හරියට අර දහසක් නයින් ප්‍රතිබන්ධිතනේ. නේද? න්‍යායයන් දහසක් සම්පූර්ණ කරගන්නවානේ සෝවාන් පුද්ගලයා. එහෙමයි. ඉතින් අනේ වගේ දක්ෂතාවයක් තිබිය යුතුයි කියලා දේශනා කළා. තවත් පැත්තකින් ඉන්දියාවේ මේ දවස්වල තිබිලා තියෙන සම්මත විද්‍යාව කියලා කියන නේද? එහෙමයි. විද්‍යාවක් තිබුණානේ. එහෙමයි. ඉතින් ඒ වගේ විද්‍යාවක් තිබුණා. ඒ කියන්නේ ওই දක්ෂතාවයන් බොහොම සියුම් දේවල් සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙන දක්ෂතාවයක් තිබුණා. එහෙමයි. ඉතින් ඒ දක්ෂතාවයට පරිබාහිරව එහෙම නැත්නම් දක්ෂතාවය ඉක්මවා ගිය දක්ෂතාවයක් තමයි එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ විද්‍යාව පහළ කර ගැනීම. එහෙම නැත්නම් ඥානය පහළ කර ගැනීම කියලා කියන කාරණේ. එහෙමයි. මෙතින් සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ නිපුණත්ව දස්සෙන් කියලා කියනකොට සියුම් වූ ස්කන්ධ ආදී දකි කියලා. එහෙමයි. එතකොට අපි ස්කන්ධ කියලා වශයෙන් ස්කන්ධ විදියට හඳුන්වන්නේ පංචස්කන්ධයනේ. එහෙමයි. නේද? එතකොට රූපස්කන්ධය ගත්තොත් එහෙම ඊටාම දක්ෂයි බුදුහාගියතුන් වහන්සේ මේ ස්කන්ධ පිළිබඳව හඳුන්ලා දෙන්නට. එහෙම නැත්නම් ස්කන්ධ පිළිබඳව විමසන්න. ස්කන්ධ පිළිබඳව දකින්න. ස්කන්ධ පිළිබඳව දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ දක්ෂයි. එහෙමයි. ඉතින් ගත්තොත් රූපස්කන්ධය ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ශාරීරිය හැදලා තියෙන රූප කොටස් ප්‍රධාන වශයෙන් 28කින් කියලා. 28 රූප කියලා අපි දැනගන්න ඕනේ ඒ කාරණේ. එහෙමයි. තවත් පැත්තකින් ස්වාමීන් වහන්සේ මතක් කළා සාමාන්‍යයෙන්
විදිහට සාමාන්‍ය කෙනෙක් අපි දැනගන්න ඕනේ සූත්‍ර පිටකයට අනුව විශේෂයෙන්ම සුද්ධාෂ්ටකය පිළිබඳව මේ රූපස්කන්ධය පිළිබඳව දැනගන්න නම් එහෙම නැත්නම් රූප උපාදානෙ නැති කරගන්න නම් උපචාර සමාධිය තුලින් උපචාර සමාධියක් පහළ කරගෙන උපචාර සමාධිය තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණය දකින්න මේ රූපස්කන්ධය පිළිබඳව එතකොට උපාදානෙ නැති වෙනවා. ඒ උපාදානය නැති කර ගැනීම සඳහා විශේෂයෙන්ම මේ රූපස්කන්ධය පිළිබඳව දැන ගැනීම ඉතාම වැදගත්. බුදුරජාණන් දේශනා කරන්නේ අර ජානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි. කිං ජානතෝ කිං අපස්සතෝ. නේද? එහෙමයි. එතකොට දේශනා කරන්නේ මේ මොනවද දැනගන්න ඕනේ මොනවද දකින්න ඕනේ කියන තැන කියන්නේ ස්කන්ධ පංචකය දැනගන්න කියලා. එහෙමයි. රූපය දැනගන්න රූපය දකින්න කියලා කියනවා. එහෙමයි. එතකොට ඉස්සෙල්ලාම රූප දැනගන්න ඕනේ ඊළඟ රූප දකින්න ඕනේ. එතකොට විශේෂයෙන්ම මේ බුදුරජාණන් දේශනා කළා එහෙමනම් අපේ ශාරීරිය පිළිබඳව සම්පූර්ණයෙන් දැනගන්න කියලා දකින්න කියලා. එතෙන්දිත් රූප ගත්තොත් එහෙම ස්වාමීන් වහන්සේ මතක් කළා සුද්ධාස්තකය ගැන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ස්කන්ධ විශේෂයෙන්ම මහා භූත රූප හතර ගැන දැනගන්න කියලා. නේද? මහා භූත රූප හතර කොහොමද මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ? එතකොට අපි ගත්තොත් එහෙම පඨවි ධාතුව කොහොමද ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ? තද ගතිය කියලා කියන එක ශරීරයේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඉතින් එතෙන්දි මේ බොහොම සිහියෙන් බොහොම නුවණින් අපි මේක සිහිපත් කළ යුතුයි. අපි ගත්තොත් එහෙම දැන් අපි ආහාරයක් ගන්නකොට ප්‍රායෝගික වශයෙන් මේක අත්දැක්කොත් තමයි බුදුරජාණන් වහන්සේ නිපුණත්ව දසින් කියලා වැටහෙන්නේ. නේද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ගැන දැන ගැනීමක් විතරයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දකින්න නම් එක පැත්තකින් බුදුරජාණන් දේශනා කරන්නේ අර පටිච්චසමුප්පාද ධර්මයේ දැක්කොත් තමයි ධර්මයේ දකින්නේ, ධර්මයේ දැක්කොත් තමයි බුදුරජාණන් දකින්නේ කියලා. පැහැදිලිවම. එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දැකලා ප්‍රතිපිළිම වලින් හරි දැකලා ඒ විදිහට යම්කිසි විදිහකින් ශ්‍රද්ධාවක් උපදවා ගන්න නම් ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක් බවට පත් කර ගන්න නම් ප්‍රඥාව උපදවා ගැනීම සඳහා මේ ධර්මයේ පටිච්චසමුපාදයට අනුව අපි අනුගමනය කළ යුතුයි. ඒ වගේම එහි ප්‍රතිඵලය ඒ විදිහට ලබා ගත යුතුයි. ප්‍රතිවේද වශයෙන් ලබා ගත යුතුයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මම සිහිපත් කරන්නම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ධාතු අතර ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. අපි ආහාර ගන්නකොට ඒ ආහාරයේ තියෙනවා ඒ විදිහට රළු කොටස්. රළු කොටස් තියෙනවා. ඒ රළු කොටස් බොහොම සියුම් විදිහට අපිට අපේ මුඛයට ඇතුල් කරලා විකනකොට තමයි අපි දැනගන්නේ මෙන්න මේකේ තද ගතියක් තියෙනවා කියලා. නේද? ඒ සියුම් තද ගතිය තේරුම් ගන්න ඕනේ. කියන්නේ අපි ගත්තොත් එහෙම ආහාර ගන්නකොට මුඛයට ඇතුල් කරනකොටම තියෙන්නේ තද ගතිය බහුල ස්වභාවයක්. තද ගතිය වැඩිපුර තියෙනවා. ඊළඟට ක්‍රමක්‍රමයෙන් විකාගෙන යනකොට සියුම් ස්වභාවයටපත් වෙනවනේ. ආනේ ස්වභාවය නුවණින් දකින්න ඕනේ. අපි ගත්තොත් එහෙම ස්වාමීන් වහන්සේ මේ මම අහලා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා මේ විදිහට දානේ එහෙම නැත්නම් දානේ වළඳනකොට ඒ බත් පිටක් විකන වාර ගානක් තියෙනවා. ඒ වාර ගාන මේ විකනකොට එකෙන් තේරුම් ගන්න අවබෝධ කරගන්නේ මේ ධාතු මනසිකාරය. ඒතර ඒ ධාතු මනසිකාරයත් එක්ක මේ රස තෘෂ්ණාව කොහොමද ඇති වෙන්නේ? අපි ගත්තොත් එහෙම කෙනෙක් අර රළු දේවල් වලට කැමතියි. රළු දේවල් වලට කැමති කෙනා දැන් අපි ගත්තොත් එහෙම අපි ආහාරයක් ගන්නකොට අපි කියනවා ඒකේ තියෙන්න ඕනේ මේ ටිකක් තද ගතියක් තියෙන්න ඕනේ කියලා අපි කියනවානේ. ටිකක් සද්දෙට තියෙන්න ඕනේ. එහෙමයි. නේද? හපන දෙයක් වුණා ටිකක් සද්දෙට තියෙන්න ඕනේ කියලා කියනවානේ. අර කරකර ගාන හැපෙන්න ඕනේ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. ක්‍රිස්පි ගතියක් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. ආන්න හරි. ඒ කරකර ගාන හැපෙන්න ඕනේ කියලා කියනවානේ. ඉතින් ආන්නේ මේ ස්වභාවයට කැමතියි කියලා කියන්නේ මේ තද ගතිය පිළිබඳව අවබෝධ කරගන්නවා කියලා කියන එක. එහෙමයි. එතකොට ඒකට කැමතියි. ඒක ටිකෙන් ටික විකාගෙන යනකොට සියුම් ස්වභාවයටපත් වෙනවනේ. නේද? එතෙන්දි ශරීර දැන් එතකොට මේ කීටයත් එක්ක කෙලත් එක්ක මේක එකතු වෙලා මිශ්‍ර වෙලා ආපෝ ස්වභාවයේ මිශ්‍ර වුණාට පස්සේ ඊළඟට මෙතෙන්දි තියෙනවා
අපි ආහාර කටට ඇතුල් කර ගන්නකොට මේ ඇතිවෙච්ච අපි ගොඩාක් අර ආහාර ගන්නකොට මේ ටිකක් රස්නෙන් තියෙනවා නම් හොඳයි කියලා කියනවනේ. එහෙමයි. නේද? ආහාර ගන්නකොට කියනවා මේ උණු උණුවෙන් කනකොට අපි කියන්නේ ආහාරයක් දැකලා උණු උණුවෙන් තියෙනවා කියලා. එහෙමයි. නේද? ඒතර රස්නෙන් ගන්න ආහාරයේ ඒ විදිහට මුඛයේ තියෙන උෂ්ණත්වයත් එක්ක සම්මිශ්‍රණය වෙලා ඒ උෂ්ණත්වයට සමබර තත්ත්වයටපත් වෙනවා. එහෙමයි. ඒ සමබර තත්ත්වයටපත් වීම ගැන ලොකු අවධානයක්, ලොකු නුවණක්, ලොකු දැක්මක්, අවබෝධයක් තියෙන්න ඕනේ මේ ආහාරය විකනකොට. ඒක තමයි තේජෝ ධාතුවේ ක්‍රියාත්මක ස්වභාවය. එහෙමයි. නේද? එහෙමයි. ඊළඟට වායෝ ස්වභාවය නිසා තමයි අපි එහාට මෙහාට මේක තල්ලු කරන්නේ. ඒ වගේම අපිට ගිලින්න පුළුවන් වෙන්නේ මේ ආහාරය ගිලින්න පුළුවන් වෙන්නේ මේ වාතය කියලා කියන එකට මේකට මිශ්‍ර වුණා. එහෙමයි. ඊළඟට තමයි ගිලින්න පුළුවන්කම ලැබෙන්නේ. ගිලින්න බෑ වාතය නැත්තම්. ඉතින් ඒ නිසා අන්න ඔය වගේ ක්‍රියාදාමයක් මේ ආහාර ගැනීම තුළ තියෙනවා. එහෙමයි. ඉතින්දී කෙනෙක් අර තද ගතියට කැමති වුණා නම් තද ගතියෙත් මධ්‍යස්ථ ස්වභාවයට කැමති වුණා නම් තද ගතියෙත් සියුම් ස්වභාවයට කැමති වුණා නම් ඒ කැමැත්ත සියල්ලක්ම දකින්න පුළුවන්කම ලැබෙනවා. නුවණින් දකින්න පුළුවන්කම ලැබෙනවා පඨවි ධාතුවේ ක්‍රියාත්මක වීම ආහාරයේදී. එහෙමයි. ඒ වගේම කෙනෙක් ආපෝ ධාතුවට කැමති නැහැ. කියන්නේ වැగిරෙන ස්වභාවයට කැමති නම් අපි ගත්තොත් එහෙම දැන් අපි කියනවා දැන් විකණ්ඩ බැරි කෙනෙකුට, කියන්නේ දත් නැති කෙනෙකුට තද ගතිය වරුතු දෙන්නේ නැහැ. එයා කැමති නැහැ තද ගතියට කැමති නැහැ. මොකද විකණ්ඩ බැරි නිසා. එහෙමයි. නේද? එහෙම කෙනෙක් ගන්න කැමති ඒ විදිහට දියරයක් විදිහට. දියර වර්ග. නේද? සූප් වතුර ටිකක් සූප් වතුරට කැඳ වතුර ටිකක් තමයි කැමති. එහෙමයි. ආන්න එතකොට අන්න ඒ ස්වභාවයත් එතකොට දකින්නවනේ. මේ සියුම් ස්වභාවයත් අපි දකින්නවනේ, නුවණින් දකින්නවනේ. එහෙමයි. එතකොට කොහොමද තද ගතියට කැමති තද ගතියත් එක්ක ගැටිලා තමයි අර සියුම් ස්වභාවයත් එක්ක ඇලෙන්නේ. මේ ඇලීම් ගැටීම් ස්වභාවය හරියට දැනගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන් මේ පටික්කුල මනසිකාරය, ආහාර පටික්කුල මනසිකාරයේදී. ඉතින් ආන්නේ වගේ මේ ශරීරයට එකතු වුණාට පස්සේ මේ ආහාරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන එක මේ දෙතිස් කුණපයන්ට එකතු වෙලා නේද? දෙතිස් කුණපයන්ට එකතු වෙලා පඨවි ධාතුවෙන් යුක්ත රූප කොටස් එහෙම නැත්නම් පිළිකුල් කොටස් 20ට මේක එකතු වෙනවානේ. 20ට එකතු වෙනවා. එහෙමයි. ඒ වගේම ආපෝ ධාතුවෙන් යුක්ත කොටස් ටිකට එකතු වෙනවා. තේජෝ ධාතුවෙන් යුක්ත කොටස් වලට මේක එකතු වෙනවා. වායෝ ධාතුවෙන් යුක්ත කොටස් වලට මේක එකතු වෙනවා. ආනේ එකතු වීමත් එක්ක ශරීරයේ අපේ ශරීරයේ වැඩිම පිළිබඳව අපිට කල්පනා කරන්න පුළුවන්. තවත් පැත්තකින් මේ ශරීරයේ ක්‍රියාත්මක වීම. අපි ගත්තොත් එimhe මේ අපි ඇවිදිනකොට, අත්පා දිග හරිනකොට, හකුලනකොට, වටපිට බලනකොට, වාඩි වෙලා ඉන්නකොට, නිදා ගන්නකොට අපිට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ධාතු අතර ක්‍රියාත්මක වෙන ස්වභාවය අපිට දැනගන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. අපි ගත්තොත් එම් පාදයක් තියලා අනිත් පාදයේ ඔසවනකොට හරියට කූණැල්ලෙක් වගේනේ ස්වභාවය ස්වාමීන් වහන්සේ. කෙතනක් ගලවන්න අනිත් තැන අල්ලලානේ. එහෙමයි. නේද? ආන්නේ වගේ ස්වභාවයක් මෙතන තියෙන්නේ. ඉතින් එතකොට අපි ගත්තොත් එහෙම ඒ ඉදිරියට තබන පාදේ අපි හිමීට අරගෙන යනකොට ඒ විදිහට වායෝ ධාතුව ක්‍රියාත්මක ආපෝ ධාතුව ක්‍රියාත්මක වෙලා ඊළඟට වායෝ ධාතුව ක්‍රියාත්මක වෙලා බර නැති නිසා තමයි අපි තබන්නේ. නේද? එතකොට පඨවි ධාතුව ක්‍රියාත්මක වෙන නිසා තමයි තබන්නේ. ඒක බර ගතිය කියලා කියන්නේ. ඉතින් ආන්නේ වගේ අනිත් කකුල ඔසවන කොටත් වායෝ ධාතුව ක්‍රියාත්මක වෙන නිසා තමයි ඔසවන්නේ. අපි කියන්නේ අර සාමාන්‍යයෙන් විශේෂයෙන් අපි දකින්නෝනේ අර මැෂින් එකක් ක්‍රියාත්මක වෙන විදිහ, ඩෝසරයක් වගේ ක්‍රියාත්මක වෙන විදිහ. නේද? අර ඔයිල් වලින් ස්වාමීන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ. හයිඩ්‍රොලික් කියලා කියන්නේ. අන්න ওই වගේ දෙයක් තමයි මේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ආන්නේ වගේ පාදේ ඔසවනකොට, ගෙන යනකොට, තබනකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ධාතු හතර ක්‍රියාත්මක වෙන විදිය අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ධාතු මනසිකාරයේ ඉරියව් තුලින් දැක ගන්නත් දැනගන්නත් අපි මහසි ගන්න ඕනේ. එතකොට පුළුවන්කම ලැබෙනවා මේ ශාරීරිය තුල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ කියලා. තවත් පැත්තකින් ස්වාමීන් වහන්සේ මේක උච්චතම අවස්ථාවට යනකොට ඒකත් මම මතක් කරන්න ඕනේ. මේ අපි දන්නවනේ දැන් අපිට කෙස් තියෙනවා, ලොම් තියෙනවා. මේ කුණප කොටස් 32 තියෙනවා. ඒ කුණප කොටස් 32ම වෙන් කරලා දැනගන්න පුළුවන්කම ලැබෙනවා.
අපි ගත්තොත් එහෙම දැන් දන්තා කියලා කියනකොට අපේ මුඛයේ දත් තියෙනවනේ. එහෙමයි. ඒ දත් පිළිබඳව විශේෂ සැලකිල්ලක් නැහැනේ අපි මේ සාමාන්‍ය ජීවිතය ගත කරනකොට. නේද? නිකන් දත් තියෙනවා. දත් කැක්කුමක් ආවොත් තමයි දත් තියෙනවා කියලා දත් තියෙනවා කියලා දැනගන්න. දැනගන්නේ. එහෙමයි. තවත් පැත්තකින් මේ දතේ මොන හරි දැවටුනොත් එහෙම දත් අතර මොන හරි දැවටුනොත් අපි හිනීට දිව එතනට අරගෙන ගිහිල්ලා අපි ඒක අයින් කරන්න උත්සාහ කරනවා. එහෙමයි. අයින් කිරීමට උත්සාහ කරනවා. එහෙමයි. ධාතු මනසිකාරය කරන කෙනෙකුට හරියට දන්නවා මේ දත් ටික කොහොමද හරියටම මේ මස් උඩ පිහිටලා තියෙන්නේ කියලා. ඒ තරම් සියුම් මේක. එහෙමයි. ඉතින් ස්පර්ශයෙන් දැනගන්නවා දිවේ තියෙන ස්පර්ශයෙන් දැනගන්නවා කොහොමද මේ දත් ටික පිළිවෙලට පිහිටලා තියෙන්නේ කියලා. එහෙමයි. ඒ වගේ මේ විශේෂයෙන්ම ධාතු මනසිකාරය වඩන කෙනෙකුට ඒ විදිහට විශාල අවබෝධයක් ශරීරය තුළ තියෙනවා. එහෙමයි. තවත් පැත්තකින් අපිට රෝග හට ගන්නවනේ. දැන් බඩගින්න කියලා කෙනෙකුට සාමාන්‍ය නිකන් බඩගින්නක් විතරයි. කුසගින්නක් විතරයි. ධාතු මනසිකාරය කරන කෙනෙකුට මේක මේ බඩගින්න කියලා කියන එක තුල සිද්ධ වෙන්නේ මොකක්ද කියලා කියන එක සම්පූර්ණයෙන්ම අවබෝධ වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම බඩගින්න දැන් නැහැ. දැන් ආහාර තියෙනවා. ආහාර ක්‍රමක්‍රමයෙන් දිරලා යනකොට මේ ඒ අර බුදුරජාණන් දේශනා කළේ විශේෂයෙන්ම මේ නොදිරපු ආහාර ගැන අවබෝධ කරගන්න කියලානේ. නේද? ඊළඟ දිරපු ආහාර ගැන අවබෝධ කරගන්න කියලානේ. කොට පොරස් 32 තියෙනවනේ ස්වාමීන් වහන්සේ. නේද? එතකොට ඒ වගේ අර ශාරීරියේ තිබෙන ආහාර දිරීම පිළිබඳව, ලී ගමනාගමනය පිළිබඳව, ඒ වගේම ලෙඩක් හැදුනාම අසනීප තත්වයක් හැදුනාම තත්ත්වය අපි ගත්තොත් එම් විස බීජයක් ශරීරයට ඇතුළු වුණාට පස්සේ විස බීජය ක්‍රියාත්මක කරන විදිය කොහොමද කියලා. මේ වගේ විශේෂයෙන් ශරීර සම්බන්ධයෙන්, රෝග සම්බන්ධයෙන්, ඒ වගේම බාහිර වශයෙන් අපිට ලැබෙනවනේ මේ සීත උෂ්ණ දෙක ශරීරයට දැනෙනවනේ. එහෙමයි. ඒ විතරක් නෙමෙයි. පුංචි සත්තුන්ගෙන් අපිට කොයි විදිහේ දෙයක්ද දැනෙන්නේ. අපි ගත්තොත් දැන් මදුරුවෙක් ගත්තාම මදුරුවා විද්දාම මදුරුවා විදිනකොට මදුරුවෙක් විදිනවා කියලානේ දැන් මේ තේරෙන්නේ. සාමාන්‍ය කෙනෙක් හිතන්නේ. ධාතු මනසිකාරය කරන කෙනෙකුට එතකොට ධාතු මනසිකාරය පුරුදු කරලා තියෙන කෙනෙකුට මේක දැනෙන්නේ ශරීරයේ පසාරු කරගෙන විදින ස්වභාවයක් විතරයි. මෙතෙන්දී අනාත්ම ලක්ෂණය නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණ අවබෝධ කරගත්ත කෙනෙක් දකින්නේ ඒ විදිහට තමන්ද අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. ඒ අර විදින සත්‍යයත් අනාත්ම ලක්ෂණයෙන් යුක්තයිනේ. ඒ අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි කියලා අවබෝධ කරගන්නවත් එක්කම අර සත්පුද්ගල සංඥාව නැති වෙනවත් එක්කම ස්වාමීන් වහන්සේ ප්‍රාණඝාත සිතුවිල්ලක් ඇති වෙන්නේම නැහැනේ. එහෙම. පැහැදිලිව. ප්‍රාණඝාත සිතුවිල්ලක් ඇති වෙන්නේම නැහැ. ඒ වගේම තමයි අපේ ශරීරයෙන් යමක් කෙනෙක් බැහැර ගන්න කොටසක් අයින් කර ගන්නවද? බාහිර දෙයක් කවුරු හරි අයින් කර ගන්නවද? ඒ සොරකම කරන පුද්ගලෙක් පිළිබඳව නෙවෙයි දකින්නේ. නේද? සොරකම කරන පුද්ගලෙක් නෙවෙයි දකින්නේ. ඒ විදිහට අහිමි වීමක් පිළිබඳව විතරයි. ඒ කියන්නේ සෙලවීමක් විතරයි. හොරකම් කරා කියලා කියන්නේ Taman සතු දෙයක් අනිත් අය ගත්තා කියලානේ අපි කියන්නේ. දැන් මෙතෙන් දකින්නේ වස්තුවක් තවත් තැනකට අරගෙන යාමක් විතරයි ස්වාමීන් වහන්සේ. අන්න ඒ වගේ. ඉතින් කාම වර්ධ හැසිරීමත් එහෙමයි. බොරු කීම පිළිබඳවත් එහෙමයි. ඊළඟට මත්පැන් දුම් පානය කිරීම පිළිබඳවත් එහෙමයි. ඉතින් ওই විදිහට තමයි මේ රූපස්කන්ධය ගැන පිළිබඳව කතා කරනවා නම් අපිට කතා කරන්න තියෙන ස්වාමීන් වහන්සේ. ඒ වගේ නිපුණත්ව දැස්ස කියද්දී ওই විදිහට අපිට සංස තව ගොඩාක් බොහෝ කාරණා කතා කරන්නට තිබෙනවා. මට හිතෙනවා අනෝම සූත්‍රයේ බොහොම පද කීපයක කුඩා දේශනාවක්. ඒ නිසා තවත් කතා කරන්නට හරි අපූර්ව විස්තර අපි සඳුදා දවසටත් ඉතුරු කරමින් අපි අද වැඩසටහනෙන් මෙසේ සමුගමු ස්වාමීන් වහන්සේ. මොකද ඊළඟ ධර්ම දේශනාවට අපිට යොමු වෙන්න තිබෙනවා. ඒ නිසා සදහැවතුනි අදත් විවේකී සෙනසුරාදා උදෑසනේදී ඔබ වෙත ගෙනෙන්නට යෙදුනේ භාගතුන් වහන්සේ වදාළ ශ්‍රී මුක සම්බුද්ධ භාෂිතයන් අඩංගු සංයුක්ත නිකායේ සගහත වග්ගයේ දේවතා සංයුක්තයට අයත් ආදිත්ත වර්ගයේ සඳහන් අඩෝම කියන කෙටි සූත්‍ර දේශනාව. සූත්‍ර දේශනාව පදවලින් නම් කෙටි, නමුත් මෙහි අර්ථ පදයෙන් පදයේ ගත්තට පස්සේ දින ගණනාවක් කතා කිරීමට කරුණු තිබෙනවා. ඉතින් අදත් ධර්මයේ කරුණු ගෙනහැර දක්වන්නට ධම්සභා මණ්ඩපයේ වැඩ සිටිමින් අපිට ධර්මයේ කරුණු ගෙනහැර දක්වපු කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති
බෞද්ධයා මාධ්‍යාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව පුණ්‍යානුමෝදනා කරන අතර අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් ත්‍රිනිකායික සමස්ත මහා සංඝ රත්නයටත් අපි හැම දිනාගේම ගෞරව ආදර වන්දනාව වේවා নমස්කාරය වේවා. කවදත් අපිව නරඹන ශ්‍රවණය කරන බෞද්ධ ලක්වැසි ලෝවැසි හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දැක්වූ අපගේ මාධ්‍ය සහෘදයන්ටත් සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයටත් බොහෝ සේන්ම පින් සිදු වේවා. ඔබ හැමතෙම නිවන් පිණිස මේ හැම පිනක්ම හේතු වේවා වාසනාව වේවා කියලා ඔබේ ආලින්දෙන් අද අපි සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද